හරි. මාතෘකාව තමයි වෘත. හරි. හරි. අපි වෘත අඳින්න පාවිච්චි කරන්නේ මොනවද? අපි වෘත අඳින්න පාවිච්චි කරනවා මොකද? පීරිසි කෝප්පයක්. නැත්නම් අපි බෝතල් මූඩියක් නේ. ඒ වගේ දේවල් වලින් තමයි අපි වෘත ඇඳන්නේ නේද? එතකොට අපි මීට කලින් අපි ඉගෙන ගත්තා ලක්ෂණ ටිකක් මොනවද? වෘතයක් මෙහෙම සැලකුවම මේ වෘතේ මෙතන ලක්ෂය මෙයාගේ ලක්ෂය සහ මේ තියෙන ලක්ෂය හඳුන්වන්න අපි නම් නේ. එතකොට ඒට අපි කිව්වේ වෘතය තුල ලක්ෂය කියලා. තුල. ඇයි තුල කියන වචන පාවිච්චි කරන්නේ? වෘතය තුල නැත්නම් ඇතුළත. වෘතය ඇතුලේ තමයි ඒ ලක්ෂය ඉන්නේ. ඒ හින්දා මම ඒ ලක්ෂය කිව්වා වෘතය තුල ලක්ෂයක් කියලා. නැත්නම් වෘතය ඇතුළත ලක්ෂයක් කියලා තමයි අපි කියන්නේ. හරිද? මේක අපි දාමු වෘතය ඇතුළත කියලා. අපි පාවිච්චි කරන වචන. එතකොට අපි B කියන ලක්ෂය අපි හැඳින්නුවා. මේ වෘතය කියලා කියන්නේ මෙයාට නෙමෙයි. මෙන්න මෙයාට. මෙන්න මේ අපි මේ පැන්සලෙන් අපි මේ ඇඳලා තියෙන මෙන්න මේ රවුමට තමයි අපි වෘතය කියලා කියන්නේ. එහෙනම් වෘතය මත පිහිටි ලක්ෂයක් තමයි B ලක්ෂය. වෘතය මත පිහිටි ලක්ෂයක් තමයි ඔය B ලක්ෂය. එතකොට අපි C කියන ලක්ෂයක් අපි හඳුන්වනවා. මේ වෘතයට කිසිසේත්ම මෙයා අදාළ නැහැ. එහෙනම් මෙයා වෘතයෙන් බාහිර ලක්ෂයක් නැත්නම් වෘතයෙන් පිටත පිහිටි ලක්ෂයක්. එහෙනම් වෘතය පිටත ලක්ෂයක් තමයි C කියන ලක්ෂය කියලා අපි හඳුන්වනවා. එතකොට අපි ඒක ඇතුළත ලක්ෂය එතකොට පිටත ලක්ෂය මත ලක්ෂය ඊට පස්සේ පිටත ලක්ෂය. හරි. පැහැදිලිද? ලක්ෂය. මේක මෙන්න මේ අය නෙමෙයි යංශෙත් එක්ක අපිට පාවිච්චි වෙන්නේ ලක්ෂය. හරි. එතකොට මේක තමයි අපි 6 වසරේදී සාමාන්‍ය පරිදි අපි ඉගෙන ගත්තේ නේද? ඒ වගේම අපි 6 වසරේදී ඉගෙන ගත්තා මොකද? කෝප්පයක් පාවිච්චි කරලා ඔහොම මේ කෝප්පයක් පාවිච්චි කරලා කෝප්පේ වටේට පැන්සලෙන් ඇඳලා වෘත නිර්මාණය කරගන්න නේ. නමුත් ඊට පස්සේ අපි පාවිච්චි කරා මොකද්ද? අපි පොළවේ මඳිනවා නම් අපි ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකේ එහෙම පාවිච්චි කරනවා මොකද්ද? මැද හයියට ඉන්නක් ගැට ගහලා ඉන්න කෙලවර එක කෙලවරක් ලණුවක් අනිත් කෙලවර ඊළඟ කෙලවර පාවිච්චි කරනවා තව ලණුවක් ගැට ගහලා මේ ලණුව ගැට ගහනවා තව කෝට්ටක ඉන්නක ගැට ගහලා ලණුව හයියෙන් ඇදගෙන වටේට රවුමට ඇදගෙන යනවා නේ. එතකොට ඒව තමයි අපි පාවිච්චි කරේ වෘතයක් අඳින්න. නමුත් අපි පොතක වෘතයක් අඳිනකොට අපිට වෘත අඳින්න කියනවා එක එක දිග පළවල් වලින්. ඒ කියන්නේ එක එක දිගවල් වලින්. එතකොට එක එක දිගවල් වලින් වෘත අඳින්නේ කිව්වොත් හොඳට ඔළුවේ තියාගන්න අපිට වෘත කැමැති විදිහට අඳින්න බෑ. නේද? අපිට කෝප්පේ පාවිච්චි කරලා වෘතයක් ඇඳුම් ඒකට නිශ්චිත දිගක් පළලක් එයාට දීලා තියෙනවා. පළලක් නැති වුණාම නිශ්චිත දිගක් එයාට දීලා තියෙනවා. නේද? නමුත් අපිට කියනවා මේක වෘත අඳින්න. වෘත ඇඳීම සඳහා අපි ගණිතයේදී පාවිච්චි කරන උපකරණයක් ඒකට කියන්නේ කව කටුව. හරිද? ඒතර වෘතයක් ඇඳීමට අපි ගණිතයේ පාවිච්චි කරන උපකරණයක් අපි කියන්නේ කව කටුව. ඒතර කව කටුවේ ස්වරූපේ ඔයාලට මම ටිකක් දල වශයෙන් අඳින්නම්. කව කටුව මෙන්න මේ වගේ උපකරණයක් තමයි කව කටුව. ඔන්න ඔය වගේ උපකරණයක් තමයි කව කටුව. හරිද? එතකොට මේ කව කටුව භාවිතා කරලා තමයි අපි නිර්මාණය පාඩමේ වෘත ඇඳීම සඳහා පාවිච්චි කරනවා. අපි මෙච්චර කල්ලා පාවිච්චි කරේ කෝප්ප,
බෝතල් මූඩි ඕ වගේ දේවල් තමයි. නමුත් නිර්මාණය පාඩමේ වෘතයක් අඳින්න අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ උපකරණය. එතකොට හොඳට මතක තියාගන්න මේ උපකරණය පාවිච්චි කරන්න ඕන විදියක් තියෙනවා. අපිට කැමති විදියකට පැන්සල මෙතන මේකට තමයි පැන්සල දාන්නේ. මෙතන තියෙන නට්ටයක් එතනින් තද කරන්න පුළුවන් අපිට මුරිච්චි ඇණයක් වගේ එකක්. එතනින් අපිට තද කරන්න පුළුවන් පැන්සල. එතකොට පැන්සල රඳවන්න පුළුවන්. ඒ වගේම කවකටුව පාවිච්චි කරනකොට දැනගන්න ඕන නීති රීති ටිකක් තියෙනවා. හරි. මූලික නීති රීති ටික අපි පොඩ්ඩක් ඉගෙනගෙන අපි යමු ඉස්සරහට තීරි පොඩ්ඩක් ලියාගෙන. හරි. එතකොට හොඳට මතක තියාගන්න කවකටුවකට ඉස්සෙල්ලාම කවකටුවේ තියෙන ලක්ෂණ ටිකක් තියෙනවා. මෙයාට අපි කියන්නේ ඔළුව, හිස, හෙඩ් එක. මෙයාට කියන්නේ හිස කියලා. හිස. මෙයා තමයි අපි පාවිච්චි කරන්නේ කවකටු තුඩ. මෙයාට තමයි අපි කියන්නේ කවකටු තුඩ කියලා. එයා අචලයි. එයා චලනය වෙන්න බෑ. අචල ලක්ෂයක්. එයා චලනය වෙන්න බෑ. එයා අචල ලක්ෂයක් වෙන්න ඕන. හරිද? ඒ වගේම මෙන්න මෙතනට තමයි අපි දාන්නේ. මේකට තමයි අපි දාන්නේ පැන්සල රඳවන්නේ. නැත්නම් පැන්සල් රඳවන්නේ. නැත්නම් අපි අර චලනය වෙන්න අපි අඳින්න ඕන එක රඳවණය කියලා තමයි මේ කියන්නේ. ඔකට තමයි රඳවන්නේ. දැන් එතකොට හොඳට මතක තියාගන්න අපිට කවදාවත් මේ බාහුවෙන් මේ බාහුව දෙක අපිට වෘතයක් අඳිද්දි නිර්මාණය කරනකොට අල්ලන්න තහනම්. ඒ බාහුව දෙක අල්ලන්න තහනම්. නමුත් අපේ පුරුද්දක් වශයෙන් අපි මේ බාහුව වලින් අල්ලනවා. නමුත් හරිම නිර්මාණය කරනකොට ඒ බාහුව ඇල්ලීම සපුරා තහනම්. එතකොට මේ බාහුව දෙක මට පුළුවන් මෙහෙම ඇදලා එහාට මෙහාට ඇදලා දිග පළලවල් වෙනස් කරගන්න. ඒ බාහුව දෙකේ එහාට මෙහාට ඇදලා දිග පළලවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම හොඳට මතක තියාගන්න මේකට පැන්සලක් අපි දාන්න ඕනේ. පැන්සල කොච්චර දිගක් වෙන්න ඕනද මොන විදිය පැන්සලක් වෙන්න ඕනද කියන එක නීතියක් විදිහට තියෙනවා. නමුත් අපි ඒක පොතේ අපි ඉගෙන ගන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ දේවල් ටිකක්. එතකොට අපි කවකටුවේ අල්ලන්න පුළුවන් හිසෙන් විතරයි. කවකටුවක කරකවන්න නැත්නම් කවකටුව කියන උපකරණය පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මෙයාගේ ඔළුවෙන් මෙහෙම අල්ලලා විතරයි. අපිට කවදාකවත් බෑ උපකරණය මෙහෙම නිකන් අර මොකක්ද ඒක අල්ලනවා වගේ අල්ලගෙන ඒ පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ඔයාලා පුංචි කාලේදී කරනවා මොකද්ද? අර කවකටුව මෙහෙම දික් කරගන්නවා. අර ඩෙස් එකට ටික් 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 ගහ ඉන්නේ. හරි. එහෙම ගහපු ගමන් මේ තුඩ ඇද වෙනවා. එකක් මේ තුඩ මොට්ට වෙනවා. එතකොට මේ මොට්ට වුණොත් මේ තුඩෙන් අපිට කරන්න වෙන මේක නැත්නම් මේ කවකටුවෙන් අපි අඳින නිර්මාණය දෝෂ සහිතයි. ඒ හින්දා කවදාකවත් අපිට ඒ කවකටුවට ඒ වැඩේ කරන්න එපා. අනිත් එක ඒක වැරදි. ඒ වගේම මෙන්න මේ බාහු සමහර අය කවකටුවල මෙහෙම බාහු ඈත් කරලා අතෑරිය ගමන් අර මොකක්ද ඒක අර මොකද කැඳ බීපු මිනිහා වගේ ආපහු එකට වැටෙනවා. කඩාගෙන වැටෙනවා. මේ බාහු ඇද වෙන්න බෑ. මේ බාහු මොකද්ද වෙන්න ඕනේ? හොඳ ශක්තිමත් බාහු වෙන්න ඕනේ. වෙනස් කරලා තියුවොත් ඒ විදිහම තියෙන්න ඕනේ. ආයි ඇකිලෙන්නවක්වත් දිග වැඩි වෙන්නවක්වත් එහෙම වෙන්න බෑ. එතකොට ඒ බාහුව දෙක ඒ විදිහටම අපිට තියෙන්න ඕනේ. හරි. ඒ වගේම දැන් අපි බලමු මේකට කොහොමද අපි පැන්සල රඳවන්නේ කියලා. හරිද? මේකට කොහොමද අපි බලමු පැන්සල රඳවන්නේ කියලා. හරි. මම මේ හරින් අදින්න. මේ බලන්න. කවකටුව පේනවනේ. පැහැදිලිව. හරිද? හරි මේ බලන්න මෙයාට තමයි කවකටුව කියලා කියන්නේ. එතකොට මෙයාට තමයි අපි කියන්නේ ඔළුව.
එතකොට මේ බාහුවට තමයි අපි කියන්නේ මේ චලනය කරන්න පුළුවන් බාහුව. ඒ කියන්නේ මේ අචල ලක්ෂය. ඒ කියන්නේ එයා තමයි කවකටු තුඩ. මෙයාට තමයි අපි පැන්සල අපි දාන්නේ පැන්සල් දාන බාහුව නැත්නම් රඳවනේ. හරිද? එතකොට එයාගේ ගොඩක් වෙලාට මුරිච්චියනයක් නැත්නම් නට්ටෙහිකින් තමයි තද කරන් තියෙන්නේ. සමහර අයගේ අර ලොකු වලල්ලකින් තියෙන තද කරන්නේ එක එක කවකටු වල එක එක වෙනස්. ඒකට තද කරන විදිය ගැන ගැටලුවක් වෙන්න බෑ. හැබැයි මේ කවකටුවේ මෙහෙම බාහුව දෙක අයින් කරාම ඔන්න ඔය විදිහට තියෙනවා. මම හිතන්නේ මම පේනවා ඇති. හරිද? ඔයාලා හරිද? එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ බාහුව දික් කරාම මේ ඔයාලට පේනවද මේ බාහුව මෙහෙම හෙල්ලුවට වෙනසක් වෙන්නේ නැහැ. එකම විදියට. එතකොට මෙන්න මේ විදියට තද වෙලා හොඳට තියෙන්න ඕන. ඔයාලට පොඩි හරි වෙනසක් කරන්න ඕන නම් පුතේ අපිට පොඩ්ඩක් වෙනස් කරන්න. එතකොට මෙතනින් මේ බාහුව ඈඩ් කරන්න, ඒ බාහුව ලං කරන්න, ඒක අල්ලන්න ගැටලුවක් නැහැ. එතකොට අපිට මෙන්න මෙහෙම බාහුව හොඳට අතින් කරකවන්න පුළුවන්කම තියෙන්න ඕන. සමහර අය මේ බාහුව තද කරනද බුරුල් කරලා පාවිච්චි කරන්න බෑ. මේක වෙනස් කරොත් ওই විදියට වෙනස් වෙලා තියෙනවා. එතකොට මේක තමයි කවකටුව කියලා කියන්නේ. එතකොට මේකට අපි පැන්සල දාද්දි හොඳට මතක තියාගන්න. පැන්සල දාද්දි මේක තමයි මම දැන් පැන්සල අඳින්නේ. පැන්සල මෙන්න මේ නට් එක තියෙන්නේ. කවකටුවේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන නට් එකක්. මෙන්න මෙතන නට් එකක් තියෙනවා. පේනවා ඇති. මම හිතනවා පේනවා කියලා. මෙන්න මේ නට් එකට වඩා දික් වෙන්න බෑ පැන්සල. මෙන්න මේ උස තමයි තියාගන්න පුළුවන්. උපරිම උස. මේ නට් එකට වඩා දික් වෙන්න බෑ පැන්සල. එතකොට පැන්සල අවම වශයෙන් මේ නට් එකට වඩා පොඩි වෙන්න ඕනේ. ඒක අනිවාර්යෙන් වෙන්න ඕන දෙයක්. මේක තමයි මගේ පැන්සල. මේ තමයි අර මකන කෑල්ල කියලා මම අර නිකන් පැන්සලක් කියලා පෙන්නන්න ඕන කමට අඳිනවා. දැන් එතකොට පැන්සල් තුඩ හොඳට මතක තියාගන්න පැන්සල් තුඩ අපිට මෙහෙම වෙන්න බෑ. ඒ කියන්නේ කවකටු තුඩත් එක්ක අපි සලකද්දී පැන්සල් තුඩ දිග වැඩි වෙන්න බෑ කවකටු තුඩත් එක්ක. මම හිතන්නේ ඔයාලට පේනවා ඇති කියලා හිතනවා. මෙන්න මෙහෙම දිග වැඩි වෙන්න බෑ. තේරුණාද? අපි සලකන්නේ කවකටු තුඩයි පැන්සල් තුඩයි එක සමාන මට්ටමේ තියෙන්න ඕනේ. කවකටු තුඩයි පැන්සල් තුඩයි එකම මට්ටමේ තියෙන්න ඕනේ. මේක තමයි පැන්සල් තුඩ. ඒ කියන්නේ අපි කඩදාසි තලයක් අපි ගත්ත නැත්නම් පොතක් හරි ඩෙස් එකක් උඩ හරි තියලා එක ළඟ එක සමපාත කරගන්නවා. මේ බාහුව දෙක සමහර කට්ටියක් බාහුව දෙක ඈඩ් කරලා සමපාත කරන එක ගැටලුවක් නැහැ. නමුත් බාහුව දෙක ලං කරලා සමපාත කරන්න බාහුව දෙක මෙහෙම හොඳට එකට හේතු වෙන විදිහට තියාගෙන දැන් මෙන්න මගේ පැන්සල මේ බලන්න මේ පැන්සල දිග නෑ මේ කවකටු තරම්වත් මේ ඔයාලට පෙනේ. මගේ මේ හරින් ගනිද්දි ඔයාලට පෙනේ ලං කරලා පෙන්නන්නම්. පැන්සල කොටයි කවකටුවේ සයිස් එකට වඩා. මේ මගේ අර පැන්සල තද වෙන්න ඕන හින්දා මම මේ කොලයක් අමුණලා තියෙන්නේ. ඒක ගණන් ගන්න එපා. එතකොට ඔන්න ඔය ගාන පේනවා ඇති පැන්සලත් එක්ක බලද්දි කවකටුව කොච්චර ලොකුද කියලා. හරිද? දැන් එතකොට මොකද කරන්නේ? ඔන්න මම දැන් කවකටුව ඇතුළට පැන්සල දාන්නේ. නට් එක බුරුල් කරලා අපි සාමාන්‍ය පරිදි කරකවලා පැන්සල අපි ඇතුළට ඔහොම දාලා එක සැරේට තද කරගෙන මේ තද කරා ඊට පස්සේ රූපය අඳින්න ඒව කරන්නේ නැහැ. එතකොට මොකද කරන්නේ? තද කරලා දැන් මෙන්න මේ බාහුව දෙක එක සමානද කියලා අපිට සෙට් කරගන්න පුළුවන්. එක්ක මොකක් හරි තලයක් අරගෙන කවකටුව හරි කෙලින් තියාගෙන මගේ වැඩ දෙකක් කරන්න අමාරුයි. හරිද? කවකටුව හරි කෙලින් මෙහෙම තියාගෙන පැන්සල අපි තද කරනවා. එක අපිට හිමි. කවකටුව හරි කෙලින් තියාගෙන පැන්සල අපිට ඇඩ්ජස්ට් කරලා තද කරගන්න පුළුවන් නට් එකෙන්. නැත්නම් අපිට පුළුවන් මේ බාහුව දෙක එක ළඟ සම්පාත කරලා තියෙන්නේ. බාහුව දෙකට කිට්ටු කරලා හරියටම මෙහෙම හොඳට අත බුරුලෙන්නේ මේ ටිකක් හොඳට. ඒ කියන්නේ කටරඬුවක් අරගෙන අඬුවක් කරන් තද කරන්න එපා. පැන්සල ගලවන්න බැරි වෙයි. සාමාන්‍යයෙන් අතේ තදට ගායි බුරුල් වෙන්නේ නැති වෙන්න පැන්සල හොඳට තද කරගන්න. එතකොට බලන්න ඔයාලට පෙනේ පැන්සලේ මට්ටමයි මගේ පැන්සල කවදාකවත් මෙන්න මේ මං අල්ලන ඔළුවෙන් උඩට යන්න බෑ. පැන්සල කවදාකවත් මම මේ අල්ලන ඔළුවෙන් හිසෙන් උඩට යන්න බෑ. හොඳට මතක තියාගන්න. එතකොට ඔය ගානින් අපිට ඔහොම තියාගෙන අපි මේක හොඳට තද කරලා ගන්න. ඕක තමයි
කව කටුවට අපි පැන්සල දාලා පාවිච්චි කරන මූලික ස්ටෙප් ටික. ඒ වගේම හොඳට මතක තියාගන්න පැන්සල් තුඩ අර පොල් මුල් වගේ මහතර තියෙන්න බෑ. හැම වෙලාවෙම පැන්සල් තුඩ කව කටුවේ තියෙන පැන්සල් තුඩ හීනි වෙන්න ඕනේ. හීනි පැන්සල් තුඩක් පාවිච්චි කරන්න ඕනේ කව කටුව සඳහා. ඒ හින්දා හොඳට ඔළුවේ තියාගන්න. ඒක මහත් වෙන්න බෑ පැන්සල් තුඩ. පැන්සල් තුඩ අනිවාර්යෙන් හීනි වෙන්න ඕනේ. හරි. ඕක තමයි අපි මේ කව කටුවට දාන කව කටුවට අපි පැන්සල දාද්දි සැලකිල්ලට දක්වන්න ඕන නීති රීති ටික. ඊට පස්සේ අපි ඉතින් එහාට අපි ඉගෙන ගමු කොහොමද අපි කව කටුවෙන් අපි කොහොමද රූපයක් අඳින්නේ, කොහොමද අපි මෙෂර්මන්ට් එකක් අපි ගන්නෙ. ඒ වගේ දේවල් අපි ඉගෙන ගමු ඊට පස්සේ. හරි. හරි ලියා ගන්න ළමයි. වෘත්තය ඇඳලා A B C කියන ලක්ෂ ටික ලකුණු කරලා වෘත්තයේ ඇතුළත ලක්ෂය, වෘත්තයේ මත ලක්ෂය, වෘත්තයේ පිටත ලක්ෂය කියලා ලක්ෂ ටික ලකුණු කරන්න. අප 6 ශ්‍රේණියේදී වෘත්ත ඇඳීම සඳහා අප 6 ශ්‍රේණියේදී වෘත්ත ඇඳීම සඳහා අප 6 ශ්‍රේණියේදී වෘත්ත ඇඳීම සඳහා වෘත්ත ඇඳීම සඳහා බෝතල් මූඩි, කෝප්ප, රවුම් කෝප්ප වැනි උපකරණ භාවිතා කළද වැනි උපකරණ භාවිතා කළද අප 6 ශ්‍රේණියේදී වෘත්ත ඇඳීම සඳහා බෝතල් මූඩි, කෝප්ප වැනි උපකරණ භාවිතා කළද අපට අවශ්‍ය වන පරිදි යම් යම් දිගවල් සඳහා අපට අවශ්‍ය වන පරිදි යම් යම් දිගවල් සඳහා වෘත්ත ඇඳීමට ඉහත ක්‍රමය යම් යම් දිගවල් සඳහා වෘත්ත ඇඳීමට ඉහත ක්‍රමය ප්‍රායෝගික නොවේ. වෘත්ත ඇඳීම සඳහා ඉහත ක්‍රමය ප්‍රායෝගික නොවේ. ඉහත ක්‍රමය ප්‍රායෝගික නොවේ. ඒ සඳහා අප භාවිතා කරන ඒ සඳහා අප ගණිතයේදී අප භාවිතා කරන උපකරණය වන්නේ කව කටුව වේ. ඒ සඳහා ගණිතයේදී අපි භාවිතා කරන උපකරණය වන්නේ කව කටුව වේ. ගණිතයේදී අපි භාවිතා කරන උපකරණය වන්නේ කව කටුව වේ.
හරි. භාවිතා කරන උපකරණය වන්නේ කවකටුව වේ. හරි. අපි එහෙනම් කවකටුව ඇඳලා මේක ඇඳලා මෙන්න මේ දේවල් ටික ලකුණු කරගමු. හිස රඳවණය මේ රඳවණය මේක කවකටු තුඩ ඔය ටික අපි ලකුණු කරගමු. දැම්මේ නෑනේ. ලියාගෙන යටින් ඉහත කවකටුව භාවිතයෙන් ඉහත කවකටුව භාවිතයෙන් පැන්සල් රඳවණය තුල යොමු කරන ආකාරය පැන්සල් රඳවණය තුල යොමු කරන ආකාරය පහත නීති රීති යටතේ පහත නීති යටතේ ඉහත කවකටුව භාවිතයෙන් පැන්සල් රඳවණය තුල පැන්සල් රඳවණය තුල යොමු කරන ආකාරය පහත නීති යටතේ පහත නීති යටතේ පිළිපැදිය යුතුය. පහත නීති යටතේ පිළිපැදිය යුතුය. පළවෙනි එක පැන්සල් තුඩ හැකිතාක් සිහින් විය යුතුය. පැන්සල් තුඩ හැකිතාක් සිහින් විය යුතුය. දෙවෙනි තරු ලකුණ පැන්සල් තුඩ හැකිතාක් සිහින් විය යුතුය. දෙවෙනි තරු ලකුණ පැන්සල කවකටුවේ හිසට වඩා කොට විය යුතුය. පැන්සලේ දිග කවකටුවේ හිසට වඩා දිගින් අඩු විය යුතුය. තුන්වෙනි එක කවකටුවේ බාහු දෙක එතකොට මේවට තමයි බාහු කියලා කියන්නේ. පොදුවේ කියන්නේ බාහු කියලා. කවකටුවේ බාහු දෙක පොදුවේ කියන්නේ බාහු කියලා යාට. ලං කරලා. එයාට කියන්නේ කවකටුවේ බාහු දෙක හැකිලූ විට කවකටුවේ බාහු දෙක හැකිලූ විට. ඒ කියන්නේ හැකිලූ විට කියන්නේ මෙන්න මේ මට්ටම. ඒ කියන්නේ එක මත එක ගෑවෙන විදිහට හැකිලුණා. හැකිලූ විට කවකටු තුඩත් කවකටුවේ බාහු දෙක හැකිලූ විට කවකටු තුඩත් පැන්සල් තුඩත් කවකටු තුඩත් පැන්සල් තුඩත් එකම මට්ටමේ තිබිය යුතුය. කවකටුවේ බාහු දෙක හැකිලූ විට පැන්සල් තුඩත් කවකටු තුඩත් පැන්සල් තුඩත් එකම මට්ටමේ තිබිය යුතුය.
හරි. අපි දැන් බලමු කව කටුව සහ පැන්සල පාවිච්චි කරලා සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් අරින්න. 3 සෙන්ටිමීටර් වන වෘත්තයක් අඳින්න. අපි අඳින්න try කරමු. 3 සෙන්ටිමීටර් වන වෘත්තයක් අඳින්න. දැන් මොකක්ද දන්නවද අපි කරන්නේ? දැන් ඔන්න මේ විදියට අපි ඉස්සෙල්ලාම කටර් එක අරගෙන පැන්සල සිහින් වෙන්න උල් කරලා කව කටුවට අපි දාලා ඇඩ්ජස්ට් කරලා ගත්තා. දැන් පේනවද? මෙන්න ඕන්න මම කව කටුවට දාලා ඇඩ්ජස්ට් කරලා තියෙනවා. මගේ මෙහෙම බැලුවොත් පේන්නේ බෝඩ් එකට පෙන්වුවනම් පේන එකක් නැති වෙයි. දැන් ඔන්න මේක තමයි කව කටුවට ඇඩ්ජස්ට් කරලා දාලා තියෙන්නේ. දැන් එතකොට මම කිව්වා මේ බාහුව වලින් අපි සාමාන්‍යයෙන් අල්ලන්නේ හරි අඩුවෙන්. දුරවල් වෙනස් කරන්න මේ බාහුව දෙක පාවිච්චි කරාට දුරවල් වෙනස් කරගත්තට පස්සේ ඉතින් එහාට මේ බාහුව දෙක අපි අතවක්වත් තියන්නේ නැහැ. මේ බාහුව දෙකට අත තියන්නේ නැහැ. අපි හැම වෙලාවෙම අල්ලන්නේ යාගේ හිසෙන්. ඔළුවෙන් තමයි අපි යාගේ අල්ලන්න ඕනේ. මෙයාට තමයි හෙඩ් එක කියලා කියන්නේ. එතකොට අපිට ඕනේ මොකද? සෙන්ටිමීටර් 3ක් දිග කව කටු මේ දුරක් අපිට පාවිච්චි කරන්න. හරි. මොකද කරන්නේ? ඔන්න අඩි රූල අපිට පාවිච්චි කරන්න ඕන දැන්. දැන් තමයි අපිට අඩි රූල ඕනේ. මෙන්න මේක තමයි මගේ අඩි රූල. හරි. මේ අඩි රූලේ මම මිනුම් ලකුණු කරන්න. මෙතන බිඳුව තියෙන්නේ. මම හිතන්නේ පේනවා ඇති කියලා හිතනවා. පේන්නේ නැත්නම් මට යා ලොකුට ලකුණු කරන්න. සමාවෙන්. මේක තමයි මගේ අඩි රූල. මෙතන තියෙනවා බිඳුව ආයි 1 2 3 4 5 6 ওই විදිහට තමයි යන්නේ. අඩි රූලේ කොටසක් මේ තියෙන්නේ. හරිද? ওই විදිහට මේක තව ටිකක් දිගට ඔහොම යනවා. මේ කැඩලා තියෙන අඩි රූල කොටසක් ඔය මම පාවිච්චි කරා. දැන් අතන මේ අඩි රූලේ මේ අතුලේ ඔයාලා දක්වන මේ වගේ පුංචි රේඛා තියෙනවනේ. පුංචි ඔහොම රේඛා දකින්න. නේ? හරි. දැන් මට ඕනේ මොකද්ද? සෙන්ටිමීටර් 3ක් දිග වෘත්තයක් අඳින්න. දැන් මම කරන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔයාගේ කව කටුව තියෙනව නේද? කව කටු තුඩ අපි හරියටම මෙන්න මේ බිඳුවට සමපාත වෙන්න තමයි තියාගන්නේ. කව කටු තුඩ බිඳුවට සමපාත වෙන්න තමයි අපි තියාගන්නේ. මම හිතන්නේ ඔයාලට කව කටු තුඩ දැන් පෙනේ. බිඳුවේ රේඛාවට සමපාත වෙන්නේ. එතකොට මේ රේඛාව උඩින්ද තියන්නේ? අඩි රූල උඩින්ද? කවදාකවත් අඩි රූල උඩින් තියන්නේ නැහැ. අඩි රූල තියෙනවා නම් අඩි රූලේ දැට්ටේ තමයි අපි තියන්නේ. ඒ කියන්නේ ඔයාලට පේනවා මම ඔයාලට ලං කරලා පෙන්නන්නම්. මේ අඩි රූල තියෙනවා පේනවද? මේ අඩි රූලේ මෙන්න මේ දැට්ටට තමයි අපි සම්පාද කඩදාසියක් අරගෙන කඩදාසි කොලේ උඩ අඩි රූල මේ අඩි රූල තියලා එතකොට ඔයාලට හොඳට අඩි රූල තියෙන ඉලක්කම් පේනවා. අඩි රූල මෙහෙම උඩ අඩි රූල උඩ කව කටුව තියන්නේ නැහැ. අඩි රූල උඩ කව කටුව තියුවොත් ටික කාලයක් යනකොට මේ ඉලක්කම් මැකිලා යනවා. අඩි රූල මේ ලකුණු කරලා තියෙන ඉලක්කම් මැකිලා යනවා නැත්නම් මේ කව කටුව මේ අඩි රූල සිදුරු වෙනවා නැත්නම් කව කටුවේ උඩ සවුත්තු වෙනවා. එතකොට තියන්නේ පැන්සල තියෙනවා නම් අඩි රූලට සමපාත වෙන්න තමයි මෙන්න මෙහෙම තමයි අපි තියන්නේ. මම හිතන්නේ ඔයාලට පේන්නේ පැත්තෙන් බැලුවොත් අඩි රූලට සමපාත වෙන්න තමයි තියන්නේ. මේ දැක්කද? මේ අඩි රූල උඩින් තියන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අඩි රූල පෘෂ්ඨයේ තියන්නේ නැහැ. හොඳට ඔළුවේ තියාගන්න. එතකොට මෙන්න මේ වගේ අඩි රූලේ ධාරයට තමයි මම කරන්නේ පැන්සල් මේ කව කටුව ගෙනල්ලා තියන්නේ. ඔන්න ඔහොම. හරිද? දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අර කව කටුවේ බාහුව තියෙන්නේ. බාහුව දෙක මම ඈත් කරලා හදලා ගන්නවා මට ඕන විදියට. ඔන්න මම දැන් මේ මගේ ඔළුව මේ කව කටුවේ මල මේ තමයි හෙඩ් එක එයාගේ හිස පාවිච්චි කරලා දැන් ඔන්න මම අඩි රූලේ බාහුව දෙක මෙහෙම අඩි මේ කව කටුවේ බාහුව දෙක මෙහෙම ඈත් කරලා පැන්සල් තුඩ
පැන්සල් තුඩ හරියටම අපි ඇඩ්ජස්ට් කරනවා සෙන්ටිමීටර් 3 ගාවට. පැන්සල් තුඩ මම හරියටම ගේනවා සෙන්ටිමීටර් 3 ගාවට. මේ තමයි මගේ පැන්සල් තුඩ. තේරුණාද? දැන් එතකොට කවකටුව මගේ එතකොට තියෙන්නේ කොහොමද? මේක තමයි අර පැන්සල් රඳවනේ. තේරුණාද? දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඔයාලට පේන්නේ හරියටම පැන්සල සෙන්ටිමීටර් 3 ගාවට ඇඩ්ජස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? බාහුව දෙකෙන් මෙහෙම අල්ලලා එක කෙලවරක් බිඳුව ගාව, ඒ කියන්නේ මේ කවකටු තුඩ බිඳුව ගාවට සමපාත කරලා අනිත් බාහුවෙන් මෙහාට මම ඇදලා සෙන්ටිමීටර් 3 ගාවට මම කවකටුව ලං කරනවා. තේරුණාද? දැන් ඊට පස්සේ මෙතනින් එහාට වෙනස් කරාට පස්සේ පුතේ කොයිම වෙලාවකවත් මේ බාහුව දෙක අල්ලන්නේ නැහැ. අල්ලන්න තහනම්. තේරුණාද? අල්ලන්නේ දැන් මෙයාගේ ඔළුවේ. මෙතනින් අල්ලලා මෙන්න මෙහෙ වගේ. දැන් ඔන්න මම ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. ඔතනින් ඔහොම අල්ලලා ඔන්න මම ගත්ත විදියට. මෙන්න දැන් මගේ සෙන්ටිමීටර් 3ක් ඈතට අරගෙන ඉවරයි. දැන් මම මේ බාහුව වලින් ඇල්ලුවොත් හරියද? මේ බාහුව වලින් ඇල්ලුවොත් වැරදිලා හරි ඔයාලගේ යාළුවෙක් ළඟ ඉන්න ගමන් වැදුනොත් මේ බාහුව මොකද වෙන්නේ? බාහුව පොඩ්ඩක් ලං වෙන්න පුළුවන්. නැත්නම් පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන්. අපිට එක සැරේටම බය වෙලා ඔන්න පොඩ්ඩක් ඈත් වෙන්න පුළුවන්. ඒතර බාහුව වැරදීනේ. ඒතර අපි ලකුණු කරන දුර වැරදිනවා. ඒ හින්දා මොකද කරන්නේ? මේක ඇඩ්ජස්ට් කරාට පස්සේ එයාගේ අල්ලන්නේ ඔළුවෙන් විතරයි. මේ ඔළුවෙන් ඇල්ලුවට මේ බාහුව වලට වෙනසක් වෙනවද? බාහුව වලට වෙනස් කරන්න බෑ. මේව කොච්චර හෙල්ලුවත් කොච්චර මේව කරත් මේ බාහුව දෙක ටච් වෙන්නේ නෑ. අපිට බාහුව දෙක ස්පර්ශ වෙන්නේ නෑ මෙයාගේ ඔළුවෙන් අල්ලනකොට. මේ ප්ලාස්ටික් කෑල්ලක් තමයි තියෙන්නේ. මේ ප්ලාස්ටික් කෑල්ලෙන් අල්ලනකොට. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මම මෙන්න මේක මම අයින් කරනවා. දැන් මට මේක වැඩක් නැහැ. පැහැදිලිද? අයින් කරලා දැන් මට ඕනේ වෘත්තය අඳින්න ඕන තැන. නේද? එහෙනම් මම මොකද කරන්නේ? මට මෙන්න මෙතන තමයි වෘත්තය අඳ ගන්න ඕන. ඔයාලට පේන්නේ නැතුව ඇති. මෙතන තමයි වෘත්ත අඳින්න. එතකොට මම මොකද කරන්නේ? මේක මේ විදිහටම අරන් ඇවිල්ලා කවකටු තුඩ තියෙන වෘත්තය අඳින්න ඕන ලක්ෂ්‍ය මත. මේක තමයි මගේ කවකටු තුඩ. ලොකු ඇති. හරි. කවකටු තුඩමම අරන් එනවා වෘත්තය අඳින්න ඕන ලක්ෂයට. හරිද? අරන් ඇවිල්ලා මේක තමයි මගේ කවකටු මල. දැන් ඔන්න මම වෙනස් කරලා නැහැ. ওই විදිහටම තමයි තියෙන්නේ. අරන් එනවා. දැන් ඊට පස්සේ මෙතනින් ඕන්න ඔහම පැන්සල් රඳවණය කොට මම කොට කරන්න. පැන්සල් රඳවණය හරිද? ඔන්න මගේ පැන්සල. දැන් මොකද කරන්නේ? ඔන්න ඔහම දැන් මට රූපේ අඳින්න ඕන තැන කවකටු තුඩමම තියුවා. දැන් මෙතනින් අල්ලගෙන ඉන්නේ. මෙතනින් අල්ලගෙන මම කරන්නේ මොකද්ද? මෙන්න මේක. මෙන්න මේ වගේ. දැන් ඔන්න පේනවනේ ඔයාලට. ඔයාලට පේනවනේ. මෙන්න මෙහෙම මම වටේට කරකවනවා. එතකොට මේක කරකවෙන්නේ නැහැ. මෙයා හෙල්ලෙන්න බෑ. මෙයා මෙතනින් මේ ලක්ෂයෙන් තැන් තැන් වලට යන්න බෑ. මෙතන තියුවනම් ඒ තැනම තියෙන්න ඕනේ. පැන්සල විතරයි කරකවෙන්න පුළුවන්. මෙයා විතරයි කරකවෙන්න පුළුවන්. මෙහෙම තියාගෙන මොකද කරන්නේ? පැන්සල මම කරකවනවා. ඔයාලට පේනි. දැක්කද පැන්සල කරකවනවා? නැත්නම් මේ පැත්තට පෙන්නන්න. පේනවා ඇති. මෙහෙම පෙන්නන්න. දැන් ඔයාලට කරකවෙන්න පුළුවන් ඔන්න ඔය වගේ පැන්සල විතරයි. එතකොට කවකටු තුඩ හෙල්ලෙන්න බෑ. දැන් ඔයාලට පේනවද? ඔළුවෙන් අල්ලගත්තම තියෙන වාසිය. ඔළුවෙන් අල්ලගත්තම මෙහෙම වටේට කරකවන්න පුළුවන්. තේරුණාද? මේ වට දෙකක් එහාට මෙහාට කරකවන්න පුළුවන්. සමහර කට්ටිය මේ බාහුව වලින් අල්ලගෙන බොහොම මෙහෙම කරකවලා ආයි අත මේ පැත්තට අරන් ඇවිල්ලා ඉතුරු ටික කරකවනවා. එතන මොකද වෙන්නේ? එක්ක මේ බාහුව ඈත් වෙනවා. සමහර කට්ටියගේ වෘත විදියට නෙමෙයි තියෙන්නේ ස්ප්‍රීන් විදියට. දඟර වගේ. සමහර කට්ටියගේ වෘත දෙක එකට හා වෙන්නේ නැහැ. හරියට ඇන්දොත් මේ පැන්සල් ධාරේ පටන් ගන්න තැනටම ආයි එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? ඕක ඔහොම තියාගෙන
ඔළුවෙන් අල්ලලා මම මෙහෙම කරකවනවා. කරකැවුවම මෙන්න මේ පැන්සල් ධාරය විතරයි වදින්නේ. මේ පැන්සල් ධාරය ලස්සනට මෙන්න මේ වගේ වෘත්තයක පිහිටීමක් ඔස්සේ යම්. ඔන්න ඔය දැන් නම් ඔක වෘත්තයක් නෙමෙයි. ඔයාලට පෙනේ. ඔය වගේ ලස්සනට මේක මේ වෘත්තයක පිහිටීමක් ඔස්සේ යන්න ඕනේ. ලොකු වෘත්තයක් ඇඳින්නේ ටිකක් බෝඩ් එකෙන් පේන එකක් නැති වෙයි. ඔන්න වගේ වෘත්තයක් අපිට ඇඳෙනවා. මේකට තමයි කියන්නේ සෙන්ටිමීටර් 3ක් දිග වෘත්තයක්. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ තැන වෙනස් වෙන්න බෑ. මෙන්න මේ ලක්ෂය එතනමයි. එතන තියාගෙන තමයි අපි වෘත්තය අඳින්නේ. අපි ඒ ලක්ෂය අපි හඳුන්වනවා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් O ලක්ෂය විදියට. හරි. ලියා ගන්න සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් අඳිමු. සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් අඳිමු. සෙන්ටිමීටර් 3ක් වන වෘත්තයක් අඳිමු. පළවෙනි පියවර කඩදාසියක ඕනම් ලක්ෂයක් ලකුණු කරන්න. කඩදාසියක ඕනම් ලක්ෂයක් ලකුණු කරන්න. ඒක අපි සාමාන්‍යයෙන් මැද්දට වෙන්න තමයි අපි ලකුණු කරන්නේ. මොකද වෘත්තයක් අඳිනකොට ගොඩක් ඉඩ පරල අපිට ඉඩයක් යන ඇහිරෙන හින්දා අපි සාමාන්‍යයෙන් මැදට වෙන්න වගේ තමයි ඕනම් ලක්ෂය අපි ලකුණු කරන්නේ. දෙවෙනි පියවර පැන්සල් තුඩ සහ කවකටු තුඩ අතර පරතරය පැන්සල් තුඩ සහ කවකටු තුඩ අතර පරතරය සෙන්ටිමීටර් 3ක් වනසේ කවකටුව සකසා ගන්න. සෙන්ටිමීටර් 3ක් වනසේ කවකටුව සකසා ගන්න. අපි නිකන් දල වශයෙන් මෙන්න මේක අපි අඳිමු. මෙන්න මේ අඩි රූලට පැන්සල සකසා ගත්ත විදිය හදමු. ඊළඟ පියවර කවකටු තුඩ O ලක්ෂය මත තබා කවකටු තුඩ O ලක්ෂය මත තබා කවකටු තුඩ O ලක්ෂය මත තබා එය අචලව ගෙන පැන්සල් තුඩ ඉහත ලබාගත්
පැන්සල් තුඩ ඉහත ලබාගත් දුර නොවෙනස් වන පරිදි දුර නොවෙනස් වන පරිදි කවකටුවේ හිසෙන් අල්ලා කවකටුවේ හිසෙන් අල්ලා ඕ ලක්ෂය වටා ඕ ලක්ෂය වටා කඩදාසිය මත ඕ ලක්ෂය වටා කඩදාසිය මත වක්‍ර රේඛාවක් ඇඳෙනසේ සම්පූර්ණ වටයක් වක්‍ර රේඛාවක් ඇඳෙනසේ සම්පූර්ණ වටයක් චලනය කළ විට සම්පූර්ණ වටයක් චලනය කළ විට ලැබෙන රූපය ලබා ගන්න සම්පූර්ණ වටයක් චලනය කළ විට ලැබෙන රූපය ලබා ගන්න යටින් ලියන ඊළඟ පියවර එම ලැබූ රූපය ඕ ලක්ෂය වටා ඕ ලක්ෂය වටා ඕ ලක්ෂය වටා සෙන්ටිමීටර් 3ක් ඈතින් ඕ ලක්ෂය වටා සෙන්ටිමීටර් 3ක් ඈතින් ඕ ලක්ෂය වටා සෙන්ටිමීටර් 3ක් ඈතින් සෙන්ටිමීටර් 3ක් ඈතින් ඇඳි වෘත්තය වේ සෙන්ටිමීටර් 3ක් ඈතින් ඇඳි වෘත්තය වේ ටක් ගාලා මේ වෘත්තය අඳගන්න අපිට පස්සේ අපි යන් එතනින් එහාට හරි මම දැන් වෘත්තයක් අඳින්නම් වෘත්තය නිකන් බිත්තරේ වගේ වුණා හරි ඔන්න ඔහොම වෘත්තයක් තියෙනවා හරි මේ වෘත්තේ හොඳට මතක තියාගන්න වෘත්තයේ හරි මැදට අර නැත්නම් කියන්නේ අර කවකටු තුඩ තියන්නේ අපි කවකටු තුඩට අපි කියන්නේ තුඩ තියෙන තැනට අපි කියන්නේ ඔන්න ඔය වගේ හරි මැද ඕ ලක්ෂ්‍ය මෙයා අපි නම් කරනවා කේන්ද්‍රය කියලා කේන්දරය නෙමෙයි කේන්ද්‍රය කියලා තමයි අපි නම් කරන්නේ නැත්නම් සෙන්ටර් පොයින්ට් එක දැන් මේ කේන්ද්‍රය හොයාගන්න විදියක් සමහර අයට ගැටලු ඇති මේ කේන්ද්‍රය කොහොමද අපි හොයාගන්නේ ඒ විදිය පිළිබඳ ගැටලු ඇති සමහර අයට හරි මේ කේන්ද්‍රය හොයන විදිය
හරි මේ කේන්ද්‍රය හොයන විදිහ සමහරට ගැටලු ඇති. එතකොට කේන්ද්‍රය හොයන්නේ කොහොමද දන්නවද? මේ වෘත්තය හරියටම නවන්න එක මත එක වැටෙන විදිහට තෙන් 4ක් 5කින් නවා ගන්න. එතකොට මේ හමු වුණ හරි මැද අපිට අල්ල ගන්න පුළුවන් කේන්ද්‍රය කියලා. තේරුණාද? මෙන්න මේ කේන්ද්‍රයේ ඉඳලා මෙයා අපි හඳුන්වනවා පරිධිය කියලා. නැත්නම් වෘත්තයටම තමයි අපි කියන්නේ පරිධිය කියලා. හරිද? මේ අපි හඳුන්වන පරිධිය කියලා. කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ පරිධිය ලක්ෂයකට මම යා කරනවා. කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අඳින රේඛාව. මේක නේද පුතේ අපි ගත්තේ කවකටු දුර විදියට. මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර නේද අපිට කවකටුවේ දුර විදියට අපිට හම්බුනේ. නේද? මෙතන ඉඳන් මෙතන තියෙන දුර නේද අපිට කවකටුවේ දුර විදියට හම්බුනේ. අන්න එයා අපි හඳුන්වනවා වෙන කවුරුවක්වත් නෙමෙයි අරය කියලා. අරය මෙයා නෙමෙයි අරය. එයා ඉංග්‍රීසියෙන් අපි හඳුන්වනවා simple r. තේරුණාද? කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අඳින රේඛාවට තමයි අපි කියන්නේ අරය කියලා. වෘත්තයක හොඳට මතක තියාගන්න වෘත්තයක මේ අරය වෙනස් වෙන්න බෑ. තැන් වලට එක නියත අරයක් ඕන තියෙනවා. ඒකනේ අපි කවකටුවෙන් ඇන්දේ. කවකටුවෙන් ඉඳන් කේන්ද්‍රයේ ඉඳලා මෙතෙන්ට තියෙන දුරයි මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුරයි වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නෑ නේද කවකටුවෙන් ඇන්දම? අපි දන්නවා කවකටුවෙන් ඇන්දම මෙහෙම වෙනස් වෙන්න බෑ. මොකද හේතුව එයාලා ඔක්කොම එකම දුරකට තමයි කවකටුවේ තියෙන විදිහට තමයි අපි ඇන්දේ. එහෙනම් අරය එකම වෘත්තයක වෙනස් වෙන්න බෑ. දැන් ඊට පස්සේ අපි අඳිනවා මෙන්න මේ කේන්ද්‍රය හරහා යන රේඛාවක්. කේන්ද්‍රය හරහා යන රේඛාව ඔන්න ඔය වගේ. එතකොට මේ රේඛාව තමයි මෙන්න මේ වෘත්තයට අඳින්න පුළුවන් දිගම රේඛාව කියලා අපි හඳුන්වන්නේ. තේරුණාද? මේ රේඛාවට තමයි වෘත්තයට අඳින්න පුළුවන් දිගම රේඛාව කියලා කියන්නේ. එහෙනම් මෙයා තමයි දිගම රේඛාව. එයාට කියනවා විශේෂ නමක් විස්කම්භය. විස්කම්භය කියලා කියනවා. එයා අපි හඳුන්වනවා සිම්පල් D වලින්. තේරුණාද? එතකොට කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අඳින රේඛාවට කියනවා අරය. කේන්ද්‍රය හරහා පරිධිය ලක්ෂ දෙකක් අතර තියෙන දුරට කියනවා විස්කම්භය. පැහැදිලිද? හරි. හරි. මේ වෘත්තය අපි අඳිමු. වෘත්තය ඇඳලා මෙන්න මේ කට්ටිය නම් කරගන්නකො. නම් කරලා අපි එකින් එකට අරය කියන්නේ කවුද? කේන්ද්‍රය කියන්නේ කවුද? විස්කම්භය කියන්නේ කවුද? පරිධිය කියන්නේ කවුද කියලා අපි නපුණු කරගමු. හරි. ලියා ගන්න. කේන්ද්‍රය අනුමාත්‍රිකාව විදිහට ලියා ගන්න කේන්ද්‍රය. හරි. මොකක්ද අපි මේ කේන්ද්‍රය කියන්නේ? කේන්ද්‍රය කියන්නේ මේ වෘත්තයේ හරි මැදනේ. එහෙනම් වෘත්තයේ හරි මැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි. වෘත්තයේ හරි මැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි. වෘත්තයේ හරි මැද කේන්ද්‍රය ලෙස හඳුන්වයි. ඊට පස්සේ ලියන්න මාතෘකාව පරිධිය. පරිධිය. මොකද්ද පරිධිය කියන්නේ? පරිධිය කියන්නේ මෙන්න මේ අපි ඇඳ වෘත්තයටනේ. මෙන්න මේ වෘත්තයේ රේඛාවට තමයි අපි කියන්නේ පරිධිය කියලා. එහෙනම් පරිධිය යටතේ ලියා ගමු. පරිධිය යටතේ ලියමු. වෘත්ත රේඛාවට වෘත්ත රේඛාව පරිධිය ලෙස හඳුන්වයි. වෘත්ත රේඛාව පරිධිය ලෙස හඳුන්වයි.
පරිදියට අපි සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ simple C කියලා. ඒක අපි සාමාන්‍යයෙන් ලියන්නේ නැහැ ඔයාලා. හරිද? ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව අරය. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න අරය. අරය මෙයා නෙමෙයි අරය. හරි. මොකද අරය කියන්නේ? අරය කියන්නේ මොකද අරය කියන්නේ? මොකද අරය කියන්නේ? කේන්ද්‍රයේ ඉඳලා පරිධියට අඳින රේඛාවනේ. එන ලියමු. කේන්ද්‍රයේ සිට පරිධිය මත ලක්ෂයකට කේන්ද්‍රයේ සිට පරිධිය මත ලක්ෂයකට නැත්නම් වෘත්තය මත දෙකම එකයි. වෘත්තය මත කියන්නේ පරිධිය මත කියන තැන එකටමයි. කේන්ද්‍රයේ සිට පරිධිය මත ලක්ෂයට අඳිනු ලබන රේඛාව අරය ලෙස හඳුන්වයි. අරය ලෙස හඳුන්වයි. කේන්ද්‍රයේ සිට පරිධිය මත ලක්ෂයකට අඳිනු ලබන රේඛාව අරය ලෙස හඳුන්වයි. ඊට පස්සේ මේ අරය විස්කම්භය කියලා ලියන්න එපා කවුරුවක්වත්. මේ අරය ගැන විශේෂයි. මොකද මේ අරයේ තියෙන විශේෂත්වය? මේ අරය මේ වෘත්තයට වෙනස් වෙන්න බෑ. එක වෘත්තයක් නම් අදින්නේ වෘත්තයෙන් වෘත්තයට අරය වෙනස් වෙනවා. නමුත් මේ ඇඳ වෘත්තයට අරය නියතයි. එහෙනම් එහෙම ලියමු. එක් වෘත්තයකට ඒකටම එක් වෘත්තයකට මෙම අරය නියත දිගකි. එක් වෘත්තයකට මෙම අරය නියත දිගකි. ඒ කියන්නේ අරය වෙනස් වෙන්න බෑ කියන එක වරහන් ඇතුලේ ඕනනම් ලියලා තියාගන්න. එක් වෘත්තයකට මෙම අරය නියත දිගකි. එක් වෘත්තයකට මෙම අරය නියත දිගකි. ඊට පස්සේ ලියා ගන්න මාතෘකාව විස්කම්භය simple D. විස්කම්භය simple D. විස්කම්භය simple D. හරි. විස්කම්භය කියන්නේ මොකද්ද? කේන්ද්‍රය හරහා වැටුණු පරිධිය මත ලක්ෂ දෙකක් ඔස්සේ යා කරන රේඛාවටනේ. එන ලියමු. විස්කම්භය කියන්නේ කේන්ද්‍රය හරහා වැටුණු කේන්ද්‍රය හරහා යන වෘත්තය නැත්නම් පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව. කේන්ද්‍රය හරහා යන නැත්නම් ගමන් කරන පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක්. පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව පරිධිය මත පිහිටි ලක්ෂ දෙකක් යා කරන රේඛාව විස්කම්භය ලෙස හැඳින්වේ.
විස්කම්බය ලෙස හැඳින්වේ. වෙනම ලියා ගන්න. එය වෘත්තය තුල ඇඳිය හැකි දිගම රේඛාව වේ. එය වෘත්තය තුල ඇඳිය හැකි දිගම රේඛාව වේ. එය වෘත්තය තුල ඇඳිය හැකි දිගම රේඛාව වේ. හරි. හරි. දැන් ඔහොම බලා ගන්නකො. දැන් ඔහොම බලා ගන්න. දැන් එතකොට මේ විස්කම්බය කියලා මම ගන්නම්කෝ මෙහෙම එකක් විස්තරයක්. මම මේ වෘත්තයෙන් මම පාවිච්චි කරනවා මගේ ලේසියට. හරිද? මම මෙහෙම දෙයක් කරන්නම්කෝ. මම මෙයා ගන්නම් A, මෙයා ගන්නම් B කියලා. මෙයා ගන්නම් මම P කියලා. එතකොට මට කියන්න OP දිගට මොකක් කියලාද කියන්නේ? OP දිගට කියන්නේ අරය කියලානේ. O වල ඉඳන් P වලට දින දිග නිසා එයාට අපි හඳුන්වනවා අරය කියලා. එතකොට මට කියන්න OB දිගට මොකක් කියලාද කියන්නේ? OB දිගට මේ පැත්ත වහගත්තොත් OB දිගත් O කේන්ද්‍රයේ ඉඳලා විස්කම්බයට ඇඳ නිසා එයාටත් මම කියන්නේ අරය කියලා. OA දිගට ඒත් මම මේ පැත්ත වහගත්තම OA කියලා කියන්නේ මේ පැත්ත වහගත්තම OA කියලා කියන්නේ කේන්ද්‍රයේ ඉඳලා පරිධියට ඇඳ රේඛාව නිසා OAට කියන්නේ අරය. අරය. දැන් මොකද වෙන්නේ? මම ඔයාලට කිව්වා එකම වෘත්තයක් නම් මෙම අරයන් සමාන වෙන්න ඕනේ. OP දිග සමාන වෙන්න ඕනේ. OB දිග සමාන වෙන්න ඕනේ. OA දිග සමාන වෙන්න ඕනේ. මොකද හේතුව? හේතුව තමයි එකම වෘත්තයේ අරය දිගින් සමාන වේ. මේ හේතුව හින්දා එක වෘත්තයක අරය වෙනස් වෙන්නේ නැහැ. මේ වෘත්තයේ අරය දිගින් සමානයි. පැහැදිලිද? දැන් එතකොට පුතේ මට කියන්න AB දිගට මොකක් කියලාද කියන්නේ? AB දිගට A වල ඉඳන් B වලට තියෙන දිග මොකද හේතුව? කේන්ද්‍රය හරහා වැටිලා තියෙන නිසා මම මෙයා හඳුන්වනවා විස්කම්බය. කේන්ද්‍රය හරහා වැටිලා තියෙන නිසා මම එයා හඳුන්වනවා විස්කම්බය. නේද? එතකොට මට කියන්න පුළුවන් නේද AB දිග හැදිලා තියෙන්නේ AO දිගට OB දිග එකතු වෙලා කියන. මේ A වල ඉඳන් B වලට තියෙන දිග හැදලා තියෙන්නේ මේ දිගයි එකතු වෙයි. ලියන්න පුළුවන් නේද? ලියන්න පුළුවන්. දැන් එතකොට අපි හොයාගත්ත නේද OB දිගයි OA දිගයි OB දිගයි සමානයි නේද? OB දිගයි OA දිගයි සමානයි කියලා. එතකොට මට මෙතන ලියන්න පුළුවන් නේද AB දිග සමානයි මේ දෙන්න වෙනුවෙන් එක්කෙනෙක් ලියමු. මම OB ලියන්න පුළුවන් නේද මට OA විදියට. එහෙනම් AO එකතු කිරීම AO විදිය. ඇයි හේතුව? උඩ මම සමාන කරලා තියෙනවා. නේද? එකම වෘත්තයේ අරයන්. එතකොට මට ලියන්න පුළුවන් නේද AB දිග කියන්නේ දෙවතාවක් AO දිග කියලා. ඒ කියන්නේ මොකද්ද? මට ලියන්න පුළුවන් මේ දිගට සමාන නම් මේක වගේ දෙගුණයක් නේද? මෙතන තියෙන දිග. මෙයත් දෙකයි නම් දෙවරක් දෙක හතරයි නේද? මෙතන තියෙන දුර. දෙක එකතු කිරීම දෙකට සමානයි. දෙක වැඩි කිරීම දෙකට.
ඇයි හේතුව? මෙයා හිතන්නකො මෙහෙම. මෙයා දිග 3යි මෙයා දිගත් 3යි. එතකොට මේ සම්පූර්ණ දිග කියන්නේ මොකද්ද? 3 එකතු කිරීම 3 6යි. අපිට ඒකම ලියන්න පුළුවන් නේද? මේ දිග 3 හින්දා 3ේව දෙගුණයක් කියලා. අන්න ඒක තමයි මේ ලියලා දෙන්න. AB කියන්නේ OA දිග වගේ දෙගුණයක්. OA කියන්නේ මොකද්ද? OA කියන්නේ කවුද? වෘත්තයේ අරය. AB කියන්නේ කවුද? වෘත්තයේ විස්කම්භය. එහෙනම් මට ලියන්න පුළුවන් මම මේ පැත්ත ලියන්නම්. විස්කම්භය සමාන වෙන්න ඕනේ නේද? අරය වගේ දෙගුණයකට. එහෙනම් විස්කම්භය කියන්නේ හොඳට මතක තියාගන්න අරය වගේ දෙගුණයක්. එහෙනම් මේක තමයි අපේ අන්තිමටම ගන්න තියෙන ප්‍රතිඵලය. විස්කම්භය කියන්නේ අරය වගේ දෙගුණයකි. ආපහු මේ රූපය ඇඳා අර ටික ලකුණු කරා මෙතෙන්ට ආවා. ටක් ගාලා අපි කරමු. මේ කොටු කරාට පස්සේ අපි ලියා ගමු. එහෙනම් විස්කම්භය යනු වෘත්තයක විස්කම්භය යනු එහි අරයමෙන් දෙගුණයකි. වෘත්තයක විස්කම්භය යනු එහි අරයමෙන් දෙගුණයකි. වෘත්තයක විස්කම්භය යනු එහි අරයමෙන් දෙගුණයකි. එහෙනම් අපේ ඔය කියවෙනි පාඩමද? වෘත්තය කියන පාඩම නැත්නම් 18 වන ඒකකය ඔතනින් ඉවරයි. එතරම් ඒකට තියෙන සියලුම අභ්‍යාස ටික කරන්න. නොතේරුණු මොනවා හරි තියෙනවා නම් අපි කතා කරමු. ඒක ටික ඊට පස්සේ අපි සාකච්ඡා කරමු. එතකොට ඔතනින් අපේ 18 වන පාඩම 18 වන ඒකකය ඔතනින් ඉවරයි අවසන්.